හරි. ආයුබෝවන් ළමයි. එහෙනම් අපි අද 13 වෙනි පේපරේ සාකච්ඡා කරන්න ගමු. පේපරේ අද අහලා තියෙන රචනා ප්‍රශ්න දෙකක්. MCQ අහන එක ටිකක් නැවැත්තුවා. අපි රචනා ප්‍රශ්න දෙක සාකච්ඡා කරන්න එහෙනම් පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ ගමු. රචනා ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්න. හරි. සිම්පල් ලේබල් අහනවා. සුක්‍රෝස් ඩයිසැකරයිඩ් එකකි. ඩයිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා සෑදෙන ජෛව අණුව තමයි ඩයිසැකරයිඩ් එක කියන්නේ. හරිද? එහෙනම් ප්‍රොමිලංකම් එක අහනවා. සුක්‍රෝස්සේ අන්තර්ගත මොනොසැකරයිඩ් දෙක. ළමයි සුක්‍රෝස් වල අන්තර්ගත මොනොසැකරයිඩ් වර්ග දෙක මොනවද? ඇල්ෆා ග්ලූකෝස් සහ බීටා ෆ්‍රක්ටෝස්. හරිද? ඇල්ෆා ග්ලූකෝස් සහ බීටා ෆ්‍රක්ටෝස්. ඇල්ෆා ග්ලූකෝස් සහ බීටා ෆ්‍රක්ටෝස් එකතු වුණාම තමයි සුක්‍රෝස් හැදෙන්නේ. ඊළඟට මොකක්ද අහන්නේ? ප්‍රොමිලංකම් දෙක. සුක්‍රෝස්සේ මූලික ජෛව ක්‍රියාවලිය. ශක්තිය ලෙස ගබඩා වෙනවා. ඒ වගේම ආහාර ලෙස ගබඩා වෙනවා. ශක්තිය ලෙස ගබඩා වෙනවා. ඊළඟට ආහාර ලෙස ගබඩා වේ. ඊළඟට B කොටස. සුක්‍රෝස් උග්ගස මගින් නිපදවන ප්‍රාථමික පාරිවෘත්තජයක් වේ. ප්‍රාථමික පාරිවෘත්තජ කියන්නේ ජීවීන්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට, පැවැත්මට ඍජුවම දායකත්වයේ සපයන කාබනික සංයෝග තමයි දරුවනේ ප්‍රාථමික පාරිවෘත්තජ වෙන්නේ. නිස්සාරණය කරන ලද උක්විෂ ශුද්ධ ජීවීන් යොදා ගැනීමෙන් එතනෝල් බවට පරිවර්තනය කළ හැකිය. උක්කස යොදා ගැනීමෙන් ජෛව එතනෝල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පහත දක්වා ඇත. දැන් මේ සටහන ඔයගොල්ලෝ ගාව තියෙනවනේ ළමයි. හරි? පේපරේ එක්කම බලා ගන්න. රොමිලක්කම් 1 ඉහත ක්‍රියාවලියේදී නිපද වෙන අම්ල වැසි සඳහා දායක වන වායු මොනවාද? මොනවාද රුවනේ දායක වන වායු? ඔතන තියෙන NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ගන්න පුළුවන් නේද? පේපරේ බලා ගන්න. NO2 ගෑස් සහ SO2 ගෑස්. ඊළඟට ප්‍රොමිලක්කම් 2 මෙම ක්‍රියාවලියේදී නිපද වෙන හරිතාගාර වායු. ළමයි හරිතාගාර වායු කියන්නේ වායු ගෝලයේ වැඩි කාලයක් ස්ථාවරව තියෙන්න ඕන වායුවක්. ඒ වගේම පරමාණු ගණන 3 හෝ ඊට වඩා වැඩියෙන් පවතින්න ඕනේ. අන්න ඒවට කියනවා හරිතාගාර වායු කියලා. තේරුණාද? එහෙනම් ඔතනින් ගන්න පුළුවන් හරිතාගාර වායු වෙන්නේ ළමයි. ඔතනින් ගන්න පුළුවන් හරිතාගාර වායු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන්, ඊළඟ ජල වාෂ්ප ගන්න පුළුවන්, CO2 ඊළඟ H2O ජල වාෂ්ප හරිතාගාර වායු වශයෙන් ගන්න පුළුවන්.
හරිතාකාර වායුවක් කියන දරුවනේ මේ පරමාණු කර්ණ 3 හෝ 3ට වඩා වැඩි ස්ථායි ප්‍රතික්‍රියාශීලී නොවන වායුවක් තමයි හරිතාකාර වායුවක් කියලා ගන්න. කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ගන්න පුළුවන් ඔතනින්. ඊළඟට රෝම ඉලක්කම් 3 ජෛව එතනෝල් භාවිතා කිරීමේ වාසි දෙකක් සහ අවාසි දෙකක් මගින් සඳහන් කරන්න. ළමයි ජෛව එතනෝල් භාවිතා කිරීමේ වාසි ඒ තමයි මේ අඩු නිෂ්පාදන පිරිවැය. මොකද ජෛවික ක්‍රියාවලිය ඔස්සේ මේ එතනෝල් නිෂ්පාදනය කරන්නේ. අඩු නිෂ්පාදන පිරිවැය. ශුද්ධ ජීවීන් පාවිච්චි කරන හින්දා දරුවනේ මේ ලොකු ශක්තියක් වැය වෙන්නේ නැහැ නේද? ලියමු. අඩු නිෂ්පාදන පිරිවැය. ඊළඟට ශුද්ධ ජීවීන් භාවිතය නිසා විශාල ශක්තියක් අවශ්‍ය නොවේ. විශාල ශක්තියක් වැය නොවීම. විශාල ශක්තියක් වැය නොවීම. දැන් මෙතන මොනවද වෙන්නේ? පොසිල ඉන්ධන ශක්තිය යොදා ගන්න පොසිල ඉන්ධන ඊළඟට පොසිල ඉන්ධන ශක්තිය සහ කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම ජල වාෂ්ප NO2 SO2 පිට වෙනවා. ඒ ශක්තිය අරගෙන උද්ගස් වලින් තමයි ගන්නෙ. ඇඹරීම සිද්ධ කරනවා, ඒ යුෂ ගන්නවා, ඒ යුෂ පැසීම සිද්ධ කරනවා, පැසීමෙන් ජෛව එතනෝල් නිෂ්පාදනය කරනවා. ඇඹරීම සිදු කරනකොට ඝන අප ද්‍රව්‍ය පිට වෙනවා. තේරුණානේ? ඔය සටහනේ තියෙන එකනේ. රෝම ඉලක්කම් අවාසිත ගන්නවනේ. තව වාසියක් තමයි පරිසර හිතකාමීනේ. පරිසර හිතකාමී. මේ තමයි වාසි. අවාසි ස්ථානවනේ. තමයි අවාසි විදිහට ගත්තොත් ගන්න වෙන්නේ මේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය වැඩි. මේ ජෛව එතනෝල් නිෂ්පාදනය කිරීමට ගතවන කාලය වැඩි. ක්‍රියාවලිය සඳහා ගතවන කාලය වැඩිය. ක්‍රියාවලිය සඳහා ගතවන කාලය වැඩිය. ඊළඟට තව ගන්න පුළුවන් ළමයි මේ දැන් මේක මේ ආහාර මත පදනම් වන ක්‍රියාවලියක්. එතකොට මේ ආහාර සඳහා තමයි දරුවනේ යොදාගන්නේ බොහෝ දුරට අපි ගත්තොත් මේ පොඩේට නිෂ්පාදනය ආහාර මත පදනම් වේ. තේරුණාද? නිෂ්පාදනය ආහාර මත පදනම් වේ. මොකද උක්යුෂ තමයි දරුවනේ මේ ශුද්ධ ජීවීන් යොදා ගනිමින් එතනෝල් බවට පරිවර්තනය කරන්නේ. ඒතර උද්ගස් තමයි මේ සඳහා යොදාගන්නේ. එතකොට මේ නිෂ්පාදනය ආහාර මත පදනම් වේ. නිෂ්පාදනය ආහාර මත පදනම් වේ. තව වාසියක් තමයි දරුවනේ මේ ඉල්ලුම වැඩි සපුරාගත නොහැකි ඉල්ලුම.
ඉල්ලුමට සරලන සැපයුමක් දෙන්න හම්බෙන්නේ නැහැ. සපුරාලිය නොහැකි ඉල්ලුම සපුරාලිය නොහැකි ඉල්ලුම රෝමිලකම් 4 එතනෝල් රසායනිකව සංශ්ලේෂණය කිරීමේ ප්‍රධාන වාසිය තමයි දරුවනේ ඉක්මනින් වේගවත්ව එතනෝල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මේ සංශුද්ධ බවෙන් ඉහළයි. හැබැයි දරුවනේ අවාසිය තමයි විශාල වියදමක් යනවා. අධික පිළිවෙලක් දැරීමට සිද්ධ වෙනවා. තේරුණාද? දැන් මේකේ අහන්නේ ළමයි වාසිනේ. එහෙනම් මොකද්ද වාසිය විතර ලියන්න පුළුවන්? ඉක්මනින් නිෂ්පාදනය කළ හැක සංශුද්ධ බවෙන් ඉහළයි. ඒ වගේම ඉල්ලුමට සරලන සැපයුමක් ලබා දෙන්නත් පුළුවන්. ඉල්ලුමට සරලන සැපයුමක් ලබා දෙන්නත් පුළුවන්. රෝමිලකම් 4 මොකද ලියන්න පුළුවන්? ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැක. ඊළඟට ඉල්ලුමට සරලන සැපයුම සැපයිය හැක. ඉල්ලුමට සරලන සැපයුම සැපයිය හැක. ඉල්ලුමට සරලන සැපයුම සැපයිය හැක. ඊළඟට සංශුද්ධ බවෙන් ඉහළ වේ. සංශුද්ධ බවෙන් ඉහළ වේ. සංශුද්ධ බවෙන් ඉහළ වේ. හරි. C කොටස කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මගින් නිර්දේශිත දෑත් විෂ බීජ නාශක hand sanitizer වට්ටෝරුවක ප්‍රධාන සංඝටක එතනෝල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ග්ලිසරෝල් සහ ආශ්‍රිත ජලය වේ. දෑත් විෂ බීජ නාශකයේ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ප්‍රතික්‍රියා කුටීරය පහත දක්වා ඇත. ළමයි දැන් ප්‍රතික්‍රියා කුටීරය ඔයගොල්ලෝ ගාව තියෙනවා මෙම්බරේ. එතකොට මේකේ අහනවා A B C D E ලෙස ලකුණු කර ඇති එක් එක් කොටසේ කාර්යය. ළමයි A B කියන්නේ මොකද්ද? A B කියන දරුවනේ මේ ප්‍රතික්‍රියක ඇතුළු වන නලනේ. ප්‍රතික්‍රියක ඇතුළු වන නල. ප්‍රධාන වශයෙන් ප්‍රතික්‍රියකේ මේ ද්‍රවයක් වුණා නම් තමයි ගැලපෙන්නේ. A සහ B වලින් මොනවාද ඇතුළු වෙන්නේ? අමුද්‍රව්‍ය නැත්නම් ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියක අපිට ගන්න පුළුවන් මේ ප්‍රතික්‍රියක ද්‍රව වුණා නම් හරි ලික්විඩ් වෙන්න ඕනේ. මේ L වලින් කරන ලික්විඩ්. ඊළඟට C මොකද්ද? C මිශ්‍ර කරන උපකරණය. C කියන්නේ මිශ්‍ර කරන උපකරණය. ඒකේ කාර්යය මොකක්ද දරුවනේ? මේ මිශ්‍රණය ප්‍රතික්‍රියා කුටීරේ මිශ්‍රණය ඒකාකාරව සමජාතීයව පවත්වා ගැනීමට නේද? නැත්නම් අපිට කියන්න පුළුවන් උෂ්ණත්වය ඒකාකාරව මාධ්‍ය පුරා පවත්වා ගැනීමට
C මොකක්ද දරුවනේ මිශ්‍ර කරන උපකරණයනේ එහෙනම් ප්‍රතික්‍රියාව සිදුවන මාධ්‍ය සංයුතිය ප්‍රතික්‍රියාව සිදුවන මාධ්‍ය උෂ්ණත්වය සෑම තැනම ඒකාකාරව පවත්වා ගැනීම මිශ්‍ර කරන උපකරණයේ කාර්යය මාධ්‍ය පුරා ඒකාකාර උෂ්ණත්වයක් පවත්වා ගැනීම E මොකක්ද දරුවනේ D දරුවනේ සාමාන්‍ය ප්‍රතිඵල තමයි එළියට යන්නේ එහෙනම් අපිට ගන්න පුළුවන් මේ ප්‍රතිඵලයේ අනිවාර්යෙන් දරුවනේ ද්‍රවයක් වෙන්න ඕනේ ප්‍රතිඵලය දැන් මේකේ මොකක්ද දරුවනේ මේ ප්‍රොඩක්ට් එක තමයි මේ hand sanitizer නේ එහෙනම් එළියට එන්නේ විෂ බීජනාශක කියලා ගන්න පුළුවන් නේ sanitizer කියලා ගන්න පුළුවන් තේරුණානේ එහෙනම් විෂ බීජනාශක තමයි එන්නේ විෂ බීජනාශක අතක තියාගන්න පහලින් තමයි දරුවනේ ඒ රූප සටහන ඔයගොල්ලෝ බලාගන්න මම ඇඳ නැහැ ආයේ පේපරේ තියෙනවනේ පහලින් D වලින් තමයි දරුවනේ ප්‍රතිඵල පිට වෙන ප්‍රතිඵල ද්‍රවයක් නම් පිට කරන්නේ පහලින් ප්‍රතික්‍රියක දරුවනේ ප්‍රතික්‍රියක ද්‍රවයක් නම් දරුවනේ ප්‍රතික්‍රියා කුඩියේ ඉහළින් තමයි ඇතුල් කරන්නේ තේරුණාද ඊළඟට E මේ කුටියේ දරුවනේ E වලින් කරන්නේ මේ පොඩ්ඩයි ළමයි E වලින් දරුවනේ ප්‍රතිඵලයේ වායුවක් නම් පිට කරන්න පුළුවන් නැත්නම් ඇතුළේ තියෙන පීඩනය මුදා හරින්නත් පුළුවන් ඔය E කියන නලය හරහා ප්‍රතිඵලය ගෑස් එකක් නම් පිට කරයි G කියන්නේ ගෑස් එකක් හරි පිට කරයි ඊළඟට නැත්නම් දරුවනේ මේ E කියන නලයේ අභ්‍යන්තර පීඩනය මුදා හරින්නත් පුළුවන් අභ්‍යන්තර පීඩනය මුදා හැරිය හැක අභ්‍යන්තර පීඩනය මුදා හැරිය හැක හරි ඊළඟ මොකක්ද අහන්නේ ක්‍රෝමිලක්කම් 2 ඉහත නිෂ්පාදන ක්‍රියාවලිය අඩු උෂ්ණත්වයකදී සිදු කිරීමට සුදුසු බව නිර්දේශ කර ඇත එයට හේතුව පැහැදිලි කරන්න ළමයි මේ එතනෝල් ඉතා පහසුවෙන් ගිනි ගන්නාසුළුයිනේ ඒ වගේම මේ එතනෝල් වල තාපාංකය අඩුයි තමයි එතනෝල් වල තාපාංකය සෙල්සියස් අංශක 78.6 සෙල්සියස් අංශක 78.3 6ක් නෙමෙයි 3ක්. ඒ කියන්නේ එතනෝල් වල තාපාංකය ජලීය තාපාංකයටත් වඩා
අඩුයිනේ. එහෙනම් එතනෝල් පහසුවෙන් ගිනි ගන්න පුළුවන්. එහෙනම් මේක C වල රෝගී ඉලක්කම් දෙකනේ. C වල රෝගී ඉලක්කම් දෙක. එතනෝල් පහසුවෙන් ගිනි ගන්නා සුළුය. ඒ වගේම එතනෝල් වල තාපාංකය අඩුයිනේ. එතනෝල් වල තාපාංකය අඩුය. තාපාංකය කියන්නේ ද්‍රවයක් වායු බවට පත්වන උෂ්ණත්වය. එතනෝල් වල තාපාංකය අඩුය. කීයේ තාපාංකය? සෙල්සියස් අංශක 78.3යි. සෙල්සියස් අංශක 78.3යි. එතනෝල් වල තාපාංකය අඩුය. හරිද? ඒ වගේම දැන් මේක අඩු උෂ්ණත්වයකදී මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න පුළුවන් තවත් හේතුවක් තමයි ළමයි මේ එතනෝල් වල වාෂ්පීකරණය වැළැක්වීමට. එතනෝල් වල වාෂ්ප වීමනේ. එතනෝල් වල වාෂ්පීකරණය වැළැක්වීමට රෝගී ඉලක්කම් 3 මොකක්ද කියන්නේ? විස බීජ නාශකයේ ඇති හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මූලික කාර්යය තමයි විස බීජ, ඒ කියන්නේ වෛරස් බැක්ටීරියා විනාශ කිරීම තමයි මූලිකම කාර්යය. නැත්නම් විස බීජ විනාශ කිරීම. ඉස්සෙල්ලාම කියනවා ආකිමිඩිස් මූලධර්මය සඳහන් කරන්න. ළමයි ආකිමිඩිස් මූලධර්මය කියන්නේ නිශ්චල සමජාතීය අසම්පීඩ්‍ය තරලයක වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පවතින විට තරලය මගින් වස්තුව මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම් බලය විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වේ. ඕක එනම් ලියමු. හරිනේ? කනෙක්ෂන් අවුල්ලදී නිශ්චල සමජාතීය අසම්පීඩ්‍ය තරලයක නිශ්චලයි සමජාතීයයි එකම ජාතියයි ඉන්නේ අසම්පීඩ්‍ය කියන්නේ පීඩනය වැඩි කරා පරිමාව සැලකිය යුතු කරා වෙනස් නොවන නිශ්චල සමජාතීය අසම්පීඩ්‍ය තරලයක ද්‍රවයක් කියලා ගත්තත් කමක් නැහැ. අසම්පීඩ්‍ය තරලයක වස්තුවක් පූර්ණ වශයෙන් හෝ කියන සම්පූර්ණ වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් සම්පූර්ණ නෙමෙයි කොටසක්. හරි? ගිලී පවතින විට තරලය මගින් වස්තුව මත ඇතිවන ඉහළට ඇතිවෙන්නේ. හරි? ඒ කියන්නේ මේ තරලය මගින් ද්‍රවය මගින් ඉහළට ඇතිවන වස්තුව මත. හරි? තරලය මගින් වස්තුව මත ඉහළට ඇතිවන උඩුකුරු තෙරපුම් බලය ඒ වගේම විස්ථාපිත කියන්නේ ඉවතට යන ඉරිච්ඡ පරිමාණ සමාන පරිමාණයක් එළියට යනවා. ඒ වගේම විස්ථාපිත
පරිමාවයේ බරට සමාන වේ. තරල පරිමාවයේ බරට සමාන වේ. දැන් පොඩ්ඩක් බලමු ළමයි. දැන් මම ඔය ක්‍රියා මේ ඔය කිව්ව දේ තේරුම් කරන්න. මම ගන්නවා නිශ්චල සමජාති අසම්පීඩ තරලයක් කට මට්ටමට පුරවලා තියෙනවා. මේ තරලය. එතකොට වස්තුවක් සම්පූර්ණයෙන්ම ගිල්වනවා. ළමයි ගිල්වනකොට මේ වස්තුවේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ තරලය මගින් ක්‍රියාත්මක වෙනවා උඩුකුරු පෙරපොම් බලය. හරි? එයා ක්‍රියාත්මක ලක්ෂ්‍ය තමයි උද්ලවගත කේන්ද්‍රය. හරි. එතකොට මේ ගිලිච්ඡ පරිමාවට සමාන ද්‍රව පරිමාවක් එළියට යනවා. මේ ගිලිච්ඡ පරිමාවට සමාන ද්‍රව පරිමාවක් එළියට යනවා. මේ ඒ කට මට්ටමට පිටුලනේ තියෙන්නේ. ඒත් මෙයා ගිල්ලුවට පස්සේ මේ ගිලිච්ඡ පරිමාවට සමාන පරිමාවක් එළියට යනවා. ගිලුණු පරිමාවට සමාන ද්‍රව පරිමාව නැත්නම් තරල පරිමාව. ඔය කියන විස්ථාපිත තරල පරිමාව කියලා කියනවා. විස්ථාපිත කියන්නේ එළියට. තරල පරිමාව. දැන් කවුරුන්ද මේ වැඩේ උනේ? මේ වස්තුව මත ක්‍රියාත්මක වෙච්ච උඩුකුරු තෙරපුම් බලය. ඒ උඩුකුරු තෙරපුම් බලය සමානයි. උඩුකුරු තෙරපුම් බලය සමානයි. මේ විස්ථාපිත එළියට ගිය මේ තරල පරිමාවයේ බරට. විස්ථාපිත තරල පරිමාවයේ බර හරිනේ. දැන් සම්පූර්ණයෙන් නොගිලි කොටසක් ගිල්ලුනොත් අන්නේ ගිලිච්ඡ පරිමාවට සමාන පරිමාවක් තමයි එළියට යන්නේ. අන්නේ ගිය තරල පරිමාවයේ බර සමානයි එවිට ක්‍රියාත්මක වෙච්ච උඩුකුරු තෙරපුම් බලය. දෙකේ B කොටස ඍජුකෝණාශ්‍රාකාර පැති සහිත කුඩා නැවක පතුලේ වර්ගඵලය 5යි වර්ග මීටර වන අතර උස 3යි මීටර වේ. ඍජුකෝණාශ්‍රාකාර පැති තියෙන්නේ. මෙන්න පතුලේ මම යන්නේ පතුල මේ පතුලේ වර්ගඵලය කීයද? 5යි වර්ග මීටර. මම දැන් සයිඩ් එකෙන් බලුවම නිදියා දෙන්නම්කෝ. කීයද? උස 3යි මීටර. හරස්කඩ වර්ගඵලය කීයද? 5යි වර්ග මීටර. උස 3යි මීටර. h වලගේ. ඔය හිස්නවේ ස්කන්ධය මේ හිස්නවේ ස්කන්ධය 2500යි කිලෝග්‍රෑම්. පතුලේ සිට මීටර් 2ක් උසින් සලකුණු කර ඇති සීමා ලකුණු කිරීමේ රේඛාවක් මගින් දිට හරි සීමා ලකුණු කිරීමේ රේඛාවක් මගින් ඒ ඝනත්වය 1020යි kgm ඍණ 3 වන මුහුදු ජලයේ ආරක්ෂිතව පාවිය හැකි උපරිම යතුරු දක්වලා තියෙනවා. එහෙනම් කොච්චරක්ද පතුලේ ඉඳන් මීටර් 2ක් අපි මෙහෙම කරන හරිනේ ඍජුකෝණාශ්‍රාකාරයෙන් ඉඳන් මෙහෙම අඳුනේ. දැන් කීයක්ද ගිලෙන්නේ? මීටර් 2ක්. තේරුණාද? දැන් පාවෙන්නේ ඝනත්වයේ කීය වූ මුහුදු ජලයේද? ඝනත්වය 1020යි kgm ඍණ 3 වන මුහුදු ජලයේ පාවෙනවා.
නැව ආරක්ෂිතව පාවෙනවා. දැන් මේ තමයි ආරක්ෂිතව පාවෙන ප්‍රමාණය. මොකද මීටර 2ක් තමයි ගිලෙන්න ඕනේ. ඉතුරු මීටර එක නිදහස්ව තියෙනවා වායුගෝලයට විවෘත වෙලා. ළමයි නැව ආරක්ෂිතව පාවීම සඳහා එයට පැටවිය හැකි භාණ්ඩවල උපරිම ස්කන්ධය. දැන් මේක හිස්ව යන්නේ නැහැ දරුවනේ. භාණ්ඩ පටවගෙන යන්නේ. අන්න මේ පටවන භාණ්ඩවල අපි හිතමු කන්ටේනර් තියෙනවා. ඒ කන්ටේනර් සියල්ලම මම දරුවනේ මෙහෙම තනියෙන් පෙන්නනවා. අන්‍යයන් ස්කන්ධය එන් කියලා ගන්නවා. ඒ පටවන ස්කන්ධ හරි ආරක්ෂිතව පාවීගෙන ගමන් කරනකොට මේ පැටවිය හැකි ස්කන්ධය තමයි ඔය තියෙන්නේ. තේරුණාද? හරිනේ. එහෙනම් ළමයි මේ රෝමි ලක්කම් එක අහන්නේ නැව ආරක්ෂිතව පාවීම සඳහා එයට පැටවිය හැකි භාණ්ඩවල උපරිම ස්කන්ධය තමයි අහන්නේ. එතකොට ළමයි දැන් ඉස්සෙල්ලාම මෙන්න මෙහෙම හිතුවනම් හරි. ඒ තමයි අපි හිතමු මේක සම්පූර්ණ දරුවනේ මොහොත ගැන කතා කරන්නේ නැතුව හිතමු මේ ලොකු තටාකයක් කියලා. මොහොත ගැන හිතන්න එපා. ලොකු තටාකයක්. හරි? ලොකු තටාකයක්. එතකොට මේ ලොකු තටාකයේ කටමට්ටමට වෙනකන් ඔන්න වතුර පිරලා තිබ්බා. එතකොට මෙන්න මේ කොටස ගිල්ලුවා. එතකොට දරුවනේ මේ ගිලිච්ච පරිමාව තියෙනවනේ. මේ ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට යනවා. ඒක නේද දරුවනේ කියන්නේ ආකිමිඩිස් මූලධර්මය. දැන් මොහොත ගැන ලොකුට හිතන්න එපා. ලොකු තටාකයක් කියලා හිතන්නකෝ. සම්පූර්ණයෙන්ම කටමට්ටමට පිරලා තියෙනවා. දැන් මෙයා මේ නැව ගිල්ලුවට පස්සේ මේ ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට යනවා. මේ තියෙන්නේ. නැත්තම් මේක හිතන්න බෑ. හරි? ගිලුණු පරිමාවට සමාන ද්‍රව පරිමාව. එතකොට මේ කවුරු හින්දාද මේක සිද්ධ වුනේ? උඩුකුරු දරගුම හින්දානේ. හරි. එහෙනම් ළමයි දැන් මේ වස්තුව ගත්තොත් මේ වස්තුව මෙයාගේ මේ නැවේ ස්කන්ධය 2500යි. මේ පටවන ස්කන්ධය දන්නේ නැහැ එම් කියලා ගත්තා. එතකොට පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා මේ දෙන්නගෙම. බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවනේ. එතකොට මෙයාගේ ස්කන්ධය m ධන මෙයාගේ ස්කන්ධය 2500යිනේ. මේ ස්කන්ධයනේ වැඩි කරනවා ගුරුත්වජ ත්වරණය. බරනේ g කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඉහළට ක්‍රියාත්මක වෙනවා උඩුකුරු තෙරපුම් බලය. ඉහළට ක්‍රියාත්මක වෙනවා උඩුකුරු තෙරපුම් බලය. තේරුණාද? හරිනේ? ඉහළට ක්‍රියාත්මක වෙනවා උඩුකුරු තෙරපුම් බලය. ළමයි එතකොට ඉස්සෙල්ලාම මං ගන්නේ මේ නැවට දරුවනේ ඉහළට බල සමාන කරනවා පහළට බල. ඉහළට තියෙන්නේ කවුද? u නේද? පල්ලෙහාට තියෙනවා m ධන 2500යි g. හොඳට බලන් ඉන්න. මේ අංක 1. මේ අංක 1. ඊළඟට මම ගන්නවා මේ විස්ථාපිත තරල පරිමාණ ද්‍රව පරිමාණයට. මේ ගිලුණු පරිමාණයට සමාන ද්‍රව පරිමාණයට කියන්න පුළුවන් ළමයි විස්ථාපිත ද්‍රව පරිමාණ. අන්න එයාට ගන්නවා. විස්ථාපිත ද්‍රව පරිමාවට. දැන් මේක ආකිමිඩිස් මූලධර්මයෙන් කියවෙන්නේ. මොකද්ද? වස්තුව මත ක්‍රියාත්මක වෙච්ච උඩුකුරු තෙරපුම් බලය සමානයි මේ විස්ථාපිත ද්‍රව පරිමාවේ බරනේ. එහෙනම් උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපිත ද්‍රව පරිමාවේ බර. දර බලාගෙන ඉන්න. ළමයි උඩුකුරු තෙරපුම u නේ. හරි මම මේ විස්ථාපිත ද්‍රව පරිමාවට ගන්නම් m කියලා. එයාගේ ස්කන්ධේ බරණන් දරුනේ ගුරුත්ව ත්වරණය වැඩි වෙන්න ඕන නේද?
එතකොට mg නේද? mg. දැන් මේ එළියට යන්නේ මොනවද කරන්නේ මේ විස්ථාපනය වෙන්නේ? මුහුදු වතුර නේද? එයාගේ ඝනත්වය කීයද? 1020යි නේද? එයාගේ ඝනත්වය 1020යි. එහෙනම් මෙයාගේ ඝනත්වය කීයද? 1020යි. kgm ඍණ 3. ළමයි අපිට පරිමාව හොයන්න බැයිද? මේ ගිලිච්ච පරිමාව හොයන්න බැයිද? පුළුවන් නේ. මේ ගිල්ලු පරිමාව හොයන්න බල හොඳට බලාගන්න මේ. දැන් බලන්න මේ නැවේ හරස්කඩ වර්ගඵලය කීයද? 5යි. උස කීයද? 2යි. 5 වලත් 2 කීයද? 10යි නේ. මේ බලන්න හරස්කඩ 5යි. උස කොච්චරද ගිලුනේ? 2යි. පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. මොකද මේ වස්තුවේ ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට යන්නේ. හරස්කඩ වර්ගඵලය කියන්නේ නෙවෙයි. 5 වර්ග මීටර උස 2යි මීටර. කීයද එන්නේ? 5 වලත් 2 10යි ඝන මීටර. ඔන්න ඝනත්වයක් හොයාගත්ත පරිමාවක් හොයාගත්තා. ළමයි ඝනත්වය සමාන ස්කන්ධය පිටින් පරිමාව කියලා සමීකරණ මතකයිනේ. ඕකේ ළමයි ස්කන්ධය යුක්ත කරන්න. එතකොට පරිමාව වැඩි කිරීම ඝනත්වය සමානයි ස්කන්ධය. එහෙනම් මෙතන ස්කන්ධය තියෙන තැනට මේ ආදේශ කරන්න. u සමානයි vdg. v කියන්නේ ඇත්තටම විස්ථාපිත තරල පරිමාව. d කියන්නේ විස්ථාපිත තරලයේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. එහෙනම් විස්ථාපිත තරල පරිමාව කීයද? 10යි. ඊළඟට ඝනත්වය 1020යි. ගුරුත්ව ත්වරණය 10යි. මේක සුළු කරන්න. 1020යි. මේ අංක දෙක. එහෙනම් 1යි 2යි සමාන කරන්න. එකේ වම් පැත්තයි දෙකේ වම් පැත්තයි සමානයි. එක සමානයි දෙක වම් පැත්ත. එම නිසා එක සමානයි දෙක දකුණු පැත්ත. එහෙනම් එකේ දකුණු පැත්ත කො m දල 2500යි g. g වලගේ ආසන වශයෙන් ගමු ළමයි 10ක් කියලා. මෙතන දෙකේ දකුණු පැත්ත 102.3යි. තමයි බිංදුව බිංදුව කැපෙනව නේද? මෙතෙන් කියලා 10200යි නේ. එහෙනම් මෙතන 10200ෙන් අඩු කරන්න 2500යි. 10200ෙන් අඩු කරන් 2500. තමයි 2560ක් නේද තියෙන්නේ. මම 2500 කියලා නේ ගත්තේ. පොඩ්ඩක් බලන්න. ගානේ තියෙන 2560යි කියලානේ. එහෙනම් මෙතන පොඩ්ඩක් හදාගමු මේ 2560යි. මෙතන නේ 2560යි. 2560යි. දැන් හරිනේ. එහෙනම් 10200ෙන් 2560ක් අඩු කරන්න කීයද එන්නේ? 7640 කිලෝග්‍රෑම්. මේ තමයි දරුවනේ ආරක්ෂාකාරීව ගමනාගමනය කරනකොට පටවන්න පුළුවන් උපරිම ස්කන්ධය. 7640 කිලෝග්‍රෑම්. ළමයි මෙතන ගන්න තියෙනවද කියලා වාක්‍යයක් දාන්න. මේ ඉහළට බර පල්ලෙහාට බර සමාන කරනවා කියලා ගන්න දරුවනේ මේ පද්ධතිය සමතුලිතව ඉන්නවා කියලා සලකලා තමයි ඉහළට බල පහළට බල සමාන කරන්නේ. තේරුණානේ? පද්ධතිය සමතුලිතව ඉන්නවා කියලා උපකල්පනය කරලා තමයි ඉහළට බල පහළට බල සමාන කරන්නේ වස්තුවට. රෝම ඉලක්කම් 2 කියනවා නැව මුහුදු ජලයේ ගිලී යාමට ආසන්නම අවස්ථාවේදී නැවට දරාගත හැකි අමතර ස්කන්ධය. ඒ කියන්නේ තවත් බර පටවල මේ නැව සම්පූර්ණයෙන් ගිලිනවා. ඒ කියන්නේ මේ මීටර් 3ම දැන් ඉන්නේ මේ මුහුදේ ඉන්නේ. රූපයෙන් දොත් මෙන්න මේ වගේ. මේ තියෙන්නේ මේ මීටර 3 මේක දැන් 15. දැන් ගිලීමට ආසන්න අවස්ථාවේ හරි. එතකොට මීටර 3ක් කියලා අපි ගමුකෝ. මීටර 3ක්ම කියලා ගමුකෝ. දැන් මේ ස්කන්ධය කීයද? 7640යිනේ.
ඊට අමතරව තවත් ස්කන්ධයක් පටවන්න බෑ. එයා අපි දන්නේ නැහැ දැන්. තේරුණාද? නැවේ ස්කන්ධය කීයද? 2560යි නේ. මේ නැවේ ස්කන්ධය. අන්න. දැන් මේ නැව මීටර 2ක් නෙමෙයි දරුවනේ මීටර 3ක් දැන් ගිලිලා. අන්නේ ගිල්වීම සඳහා අවශ්‍ය කරන මේ අමතර ස්කන්ධය තමයි අහන්නේ. තේරුණාද? ඔකන දරුවනේ හරිම සරල දෙයක්. දැන් මේ නැවේ මෙතන බලන්න සම්පූර්ණ උස 3යි 3න් 2ක් ගිල්ලු පිට දරන්න පුළුවන් මුළු ස්කන්ධය කියන්නේ දරුවනේ මේ නැවේ ස්කන්ධයයි මේ පටවන්න පුළුවන් කාගෝ වල කන්ටේනර් වල බඩු වල ස්කන්ධය දෙකේම එකතුව නේද 3න් 2ක් ගිල්ලා ඉන්නකොට තියෙන මුළු ස්කන්ධය. හරි ලියමු බලන්න 3න් 2ක් ගිලී ඇති විට 3න් 2ක් ගිලී ඇති විට දැරිය හැකි මුළු ස්කන්ධය. දැරිය හැකි මුළු ස්කන්ධය අන්න තමයි 3න් 2ක් කිව්වම දැරිය හැකි මුළු ස්කන්ධය කියන දරුවනේ මේ අවස්ථාවේ මේ නැවේ ස්කන්ධයයි මේ පටවන ආරක්ෂිතව පටවන මේ භාණ්ඩවල ස්කන්ධය දෙකේම එකතුව නේද මේ 3න් 2ක් ගිලී ඇති විට දැරිය හැකි මුළු ස්කන්ධය වෙන්නේ. සමානයි නැවෙහි ස්කන්ධය ධන මේ මෙතන තියෙන නේද ආරක්ෂිතව පැටවිය හැකි ස්කන්ධය. එහෙම ලියන්නේ ආරක්ෂිතව පැටවිය හැකි ස්කන්ධය. ඒ 3න් 2ක් ගිල්ලා තියෙනකොට තියෙන්න පුළුවන් සම්පූර්ණ ස්කන්ධය වෙන නැවේ ස්කන්ධය කිය දෙන්නේ 2560යි කිලෝග්‍රෑම් ආරක්ෂිතව පැටවිය හැකි ස්කන්ධය කිය දෙන්නේ 7640යි කිලෝග්‍රෑම්. දෙන්න එකතු කරාම කිය දෙන්නේ 10200යි කිලෝග්‍රෑම් වෙනව නේද? 10200යි කිලෝග්‍රෑම් එනවා. 10200යි කිලෝග්‍රෑම් වෙනවා. දැන් මේක කියන දරුවනේ නැව මුහුදු ජලයේ ගිලී යාමට ආසන්නම අවස්ථාවේදී නැවට දරා ගන්න පුළුවන් අමතර ස්කන්ධය. අපි ඔක්කොම කලින් බලමු දරුවනේ නැව සම්පූර්ණයෙන්ම ගිලෙන්න අවශ්‍ය කරන සම්පූර්ණම ස්කන්ධය. ඒක බලමුනේ. නැව මුළුමනින්ම ගිලීමට අවශ්‍ය මුළු ස්කන්ධය. ඊගඳර නැවේ ස්කන්ධය, පටවන බඩුවල ස්කන්ධය ඔක්කොගෙම එකතුව. අවශ්‍ය මුළු ස්කන්ධය. දැන් මේක දරුවනේ අර තේජිකමක් තියෙනවා මේ 3න් 2ක් ගිලනකොට කොච්චරක් ඕනද? 3න් 2ක් ගිලිනකොට පටවන්න පුළුවන්, දරන්න පුළුවන් මුළු ස්කන්ධය වෙන්නේ 10200යි නේ. මම මේ හරිය දැන් මකනවා. ඔව් මේ හරිය මම මකනවා. දැන් ඔයගොල්ලෝ ගාව රූප සටහනක් තුන තියෙනවානේ. ළමයි අහගන්න 3න් 2ක් ගිලී තියෙනකොට පටවන්න පුළුවන් දැරිය හැකි මුළු ස්කන්ධය වෙන්නේ 10200යි. ළමයි සම්පූර්ණයෙන් ගිලනවා කියන්නේ 3න් 3ක් නේද? අන්න 3න් 3ක් ගිලනකොට කොච්චරක් ද ළමයි අවශ්‍ය මුළු ස්කන්ධය සම්පූර්ණයෙන් ගිලෙන්න අවශ්‍ය මුළු ස්කන්ධය. ඒක නැවේ ස්කන්ධය, පටවලද භාණ්ඩවල ස්කන්ධය සියල්ලගේම එකතුව. පාන 3න් 2කට මෙච්චරක් නම් 3න් 3ට කොච්චරද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? කෙටි ක්‍රමයක් තියෙනවා. එහෙම තිබ්බොත් දරුවනේ හොයන්න ඕන කෙනා ඉන්නේ දෙවෙනි පේජයේ දකුණු පැත්තේනේ. එහෙම ඉන්නවනම්
මෙයා මෙයාගෙන් බෙදලා එන උත්තරේ මෙයාගෙන් වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ 10200යි 10200යි කිලෝග්‍රෑම් බෙදනවා 3න් 2කින් ඒන උත්තරේ දරුවනේ වැඩි කරනවා 3න් 3න්. තේරුණාද? 10200 මෙතන දරුවනේ වැඩි කීව දාන්න වෙනවනේ. එතකොට 2 පල්ලෙහාට යනවා 3 උඩට යනවා. මෙතන 3න් 3. එයා වෙනමනේ. දෙවරක් 1යි දෙවරක් 5යි 5100යි. 5100 වැඩි කරන්න 3න්. 5100 වැඩි කරන්න 3න් කීයද එන්නේ? 15300ක් එනවනේ. 15300ක් එනවා. මෙතන ළමයි යා වැඩි කරනවා 3න් 3න්. ඉතින් 3න් 3න් කියන්නේ 1ට 1යිනේ. කොච්චරක් ඕනද? 15300ක් ඕනේ කිලෝග්‍රෑම්. සම්පූර්ණයෙන් ගිලිනකොට තරුණේ කිලෝග්‍රෑම් 15300ක් ඕනේ. හැබැයි ළමයි දැනට කොච්චරක් තියෙනවද? 10200ක් තියෙනවනේ. ඒ කියන්නේ තව ගිල්වන්න අවශ්‍ය කරන අවතර ස්කන්ධය කියන්නේ මේ 15300න් 10200 අඩු කරාම මෙන්න මේ අවතර ස්කන්ධය එනවා නේද? මෙන්න මේ අවතර ස්කන්ධය මම M1 කියලා ගන්නම්කෝ. එයා එනවා නේද? එම නිසා ගිල්වීමට අවශ්‍ය අමතර ස්කන්ධය ගිල්වීමට අවශ්‍ය අමතර ස්කන්ධය ඒ කියන්නේ M1 කියන දරුවනේ සම්පූර්ණයෙන් ගිල්වනකොට කොච්චර ස්කන්ධයක්ද 15300 ඒ කියන්නේ 3න් 3ක් ගිල්ලා තියෙනකොට 3න් 2ක් ගිල්ලා තියෙනකොට මුළු ස්කන්ධය කීයද 10200යි එහෙනම් මේ අමතර ස්කන්ධය දාපු ඉන්න තමයි දරුවනේ කලින් 3න් 2ක් ගිලිච්ච නම දැන් 3න් 3ක්ම ගිලෙන්නේ සම්පූර්ණයෙන් ගිලෙන්නේ 15300 10200ක් අඩු කරන්න තව කීයක් අමතර ස්කන්ධය ඕනද 5100 තමයි මේක තේරුණාද කියලා වාක්‍යයක් දාන්න ළමයි රෝගිලක්කම් 3 කියනවා දැන් මේකයි නැබ ගිල්වන්න අවශ්‍ය අවම ස්කන්ධය කීයද තව කිලෝග්‍රෑම් 5100ක් දැම්ම ගමන් නැබ ගිලනවා තේරුණානේ නැබ ගිල්වන්න ඕන කරන්නේ තවත් කිලෝග්‍රෑම් 5100ක් විතරයි ඒක මතකේ තියාගන්න ඒක ඊළඟට ඕන වෙනවා ළමයි ලෝහ භාණ්ඩ පුරවන ලද ඉහත නැබ මේ කොහොනේ ඉහත නැබ මේ තිබ්බේ ඉහත නැබ මෙහෙම තිබ්බේ සීමා ලකුණු කිරීමේ රේඛාව දක්වා ගිලී තියෙනවා. ඒ කියන්නේ දරුවනේ දැන් මීටර් 2ක් තමයි ගිල්ලා තියෙන්නේ. නැව තුලට මිනිත්තුවට 0.1 ඝන මීටර් ශීඝ්‍රතාවයෙන් පිටතින් තෙල් ගලා යන බව නිරීක්ෂණය කරන ලදී. තෙල් වල සාපේක්ෂ ඝනත්වය 0.75ක් නම් නැව ගිලී යාමට ප්‍රථම කොපමණ කාලයක් මුහුදු ජලයේ පාවෙමින් පවතීද ජලයේ ඝනත්වය 1000 kgm ඍණ 3 මොකද මේ සාපේක්ෂ ඝනත්වය දීලා තියෙන හින්දා සැබෑ ඝනත්වය හොයන්න බෑ අන්න ඒකයි 1000 kgm ඍණ 3 කියලා දීලා තියෙන්නේ right එහෙනම් මම එකට රූපයක් අඳපුවා අපි රෝමිලක්කම් 3 නේද මෙතන 3ක් දාලා ඒක මම බැලුවේ. මෙතන වැරදිලානේ. රෝමිලක්කම් 3. දැන් නම ගිල්ලා තියෙන්නේ අර සාමාන්‍ය සම්මතව තියෙන්නේ මීටර් 2ක් ගිලින්න කියලානේ. ගිලෙන්න කියලා. හරි. මීටර් 2ක් ගිලෙන්න කියලානේ. හරිනේ තමයි එතකොට මෙතන අර ස්කන්ධයක් තියෙනවා 7640ක් මෙතන 2560යිනේ අපි දන්නවා දැන් නැව ගිලෙන්න මේ මොන මේ ද්‍රව්‍ය ඝනත්වය කීයද
1050නේ. මේ ද්‍රව්‍ය ඝනත්වය වෙන්නේ නම් 1050නේ. 1020යි. ද්‍රව්‍ය ඝනත්වය 1020යි. kgm/3. දැන් නැව ගිල්වීමට අවශ්‍ය අවම ස්කන්ධය කීයද? ඒක හොයාගත්තනේ. 5100යි නේ. නැව ගිල්වීමට අවශ්‍ය අවම ස්කන්ධය. මීට වඩා වැඩි එකක් දැම්මොත් කොහොමද ගිලනවා? හරි අවම ස්කන්ධය 5100යි. ළමයි මොකද්ද මේ කියන්නේ? නැවතුලට මිනිත්තුවට 0.1 ඝන මීටර ශීඝ්‍රතාවයකින් පිටතින් තෙල් ගලා එනවා. මිනිත්තුවට 0.1 ඝන මීටර ශීඝ්‍රතාවයෙන් තෙල් පිටතින් එනවලු. ළමයි එතකොට මේ තෙල් වල සාපේක්ෂ ඝනත්වය දීලා නේ 0.75. ළමයි සාපේක්ෂ ඝනත්වය දුන්නා සැබෑ ඝනත්වය හොයන සමීකරණය මොකක්ද? සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රව්‍යක සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රව්‍යයක් ඇඳරෝනේ ඝනයක් වෙන්නත් පුළුවන් ද්‍රවයක් වෙන්නත් පුළුවන් වායුවක් වෙන්නත් පුළුවන්. හරිද? සාපේක්ෂ ඝනත්වය සමානයි එහි සැබෑ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. දැන් මේ තෙල් වල සාපේක්ෂ ඝනත්වය දීලා කීයද? 0.75 කියලා දීලානේ. මේ යාගේ සැබෑ ඝනත්වයනේ හොයන්න ඕනේ. හරි. සැබෑ ඝනත්වය යා තමයි හොයන්න ඕනේ. ජලයේ ඝනත්වය කීයක් කියලා දීලාද? 1000ක් නේ. එහෙනම් ජලයේ ඝනත්වයෙන් ගුණ කරාම ඔන්න තෙල් වල සැබෑ ඝනත්වය වෙනවා කීයද? 750යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. සැබෑ ඝනත්වය. ඒකත් අවශ්‍ය වෙනවා මේ ගානට. දැන් ළමයි මේ අපි බලන්න ඕනේ දැන් නව සම්පූර්ණයෙන්ම ගිල්වන්න උදව් කරන්නේ පිටතින් ගලා එන තෙල්නේ. අපි බලන්න ඕනේ ළමයි මේ තෙල් වල පරිමාව කොච්චරද කියලා. කොච්චර පරිමාවක් වුණාද කියලා බලන්න ඕනේ. තේරුණාද? එහෙනම් අපි දන්නවා කොච්චරද දරුනේ ගිල්වන්න අවශ්‍ය කරන අවම ස්කන්ධය. ගිල්වන්න අවශ්‍ය කරන අවම ස්කන්ධය මේ තියෙන්නේ 5100 කිලෝග්‍රෑම්. අපි බලනවා පිටතින් තෙල් එනවනේ. මිනිත්තුවකට 0.1 ඝන මීටර ශීඝ්‍රතාවයෙන් පිටතින් තෙල් ගලා එනවා. එහෙනම් අපි බලමු නැව ගිල්වීමට අවශ්‍ය කරන තෙල් වල පරිමාව. නැව ගිල්වීමට අවශ්‍ය කරන තෙල් වල පරිමාව. තමයි පරිමාව සහ ඝනත්වය ස්කන්ධය අතරේ මොකක්ද සමීකරණය? මේකනේ මම සිංහලෙන් ලියන්නම්කෝ. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. දැන් අපි මොන මොකක්ද කරන්නේ පරිමාවනේ. එහෙනම් මෙයා උත්තර කරන්න. පරිමාව උඩට යනවා ඝනත්වය පහළට යනවානේ. පරිමාව සමානයි එතකොට ස්කන්ධයේ බෙදීම ඝනත්වය. පරිමාව උත්තර කරන්න. තමයි ස්කන්ධය කීයද? නැව ගිල්වන්න අවශ්‍ය කරන ස්කන්ධය කීයද? 5100යි නේ. මේ තෙල් වල ඝනත්වය කීයද? 750යි නේ. kgm කිලෝග්‍රෑම් කැපෙනවා. 5100 බෙදන්න 750යි. කීයද එන්නේ? 5100 750යි බෙදුවම 6.8ක් කියනවා. එහෙනම් ළමයි මේ m ඍණ 3 උඩට ගියාම m වල ධන 3ක් වෙනවා. එහෙනම් කොච්චර තෙල් පරිමාණයක් අවශ්‍ය වෙන්නේ නැව සම්පූර්ණයෙන් ගිල්ලවන්න? නැව තුලට කාන්දු වෙන්න ඕනේ කොච්චරද? 6.8යි ඝන මීටර. ඉවර නෑ.
මේක අහන්නේ එක නෙමෙයි. නැව ගිලී යාමට ප්‍රථම කොපමණ කාලයක් ඒ මුහුදු ජලය පාවෙමින් තියෙනවද? දැන් තෙල් කොහොමද එන්නේ දරුවනේ? 1 මිනිත්තුවකට 0.1 ඝන මීටර වෙනවා. ඒ කියන්නේ 0.1 ඝන මීටර එනවා මිනිත්තුවකට. දැන් කොච්චරද ගිල්වන්න ඕනේ? 6.8ක්. අච්චරට මෙච්චර නම් මේ 0.1 ඝන මීටර එනවා මිනිත්තුවක් තුල. එතකොට 6.8 ඝන මීටර එන්න පිරෙන්න කොච්චර කාලයක්ද ඕනේ? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද බලන්න. වම් පැත්තේ එක වේගක තියෙනවා. හොයන්න ඕනේ කෙනා දෙවෙනි පේලියේ දකුණු පැත්තේ ඉන්නේ. අන්න එහෙම තිබ්බොත් අර සරල ක්‍රමය. මෙයාගෙන් බෙදලා මෙයා එන උත්තරේ මෙයාගෙන් වැඩි කරගන්න. එතකොට මිනිත්තු 1 බෙදනවා 0.1 ඝන මීටර වලින් වැඩි කරනවා 6.8 ඝන මීටර. බලන්න ඝන මීටර කැපෙනවනේ. එතකොට ළමයි 6.8 0.1 බෙදුවම 68යි. උත්තරේ මිනිත්තු 68යි. මිනිත්තු 68ක් නම් තප්පර කරන්න 68 60න් වැඩි කරන්න. කීයද එන්නේ? තප්පර 4080යි. මේක තේරුණාද කියලා මාක්කයක් දාන්න. තේරෙන්න ඕන අනිවාර්යයෙන්. රෝමී ඉලක්කම් 4 නැව ගිලුණායින් පසුව එහි ඇති භාණ්ඩ සහ තෙල් මුහුදට වැටුණි. කියන්නේ භාණ්ඩයි මේ 7640යි මේ පිරිච්ච තෙල් ටික කිලෝග්‍රෑම් 5100ක බරක් තියෙන තෙල් ටික ඔක්කොම මුහුදට ගියා. ගිහිල්ලා හිස් නැව මුහුදු පතුලේ තැම්පත් වෙනවා. ඊට පස්සේ කියනවා ළමයි එයා මුහුදු පතුලේ සිට මතු පිටට එසවීම සඳහා යෙදිය යුතු අවම බලය අහනවා. නැවේ ඝනත්වය 2560යි ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා ගන්න කියනවා. ගුරුත්ව ත්වරණය 10ක් කියලා ගන්න කියනවා. අර මේ මුහුදු පතුල කියලා ගමුකෝ. මෙන්න හිස් නැව. දැන් මේ හිස් නැව ලොකු ක්‍රේන් එකකින් හරි කම දාලා ලොකු ක්‍රේන් එකකින් අදිනවා. මේ අදින්න අවශ්‍ය කරන බලය තමයි අහන්නේ. මේ හිස් නැවේ දරුවනේ මොකද කියන්නේ? මේ හිස් නැවේ ස්කන්ධය අපි කොහොමද දන්නවනේ? 2560යි නේ. 2560යි. ස්කන්ධය 2560යි නේ. ඝනත්වයක් තියලා දැන් මේ නැවේ කීයද? ඒකත් 2560යි kgm ඍණ 3. ඝනත්වය 2560යි kgm ඍණ 3. ළමයි ඒකට අපිට මේ හිස් නැවේ පරිමාව හොයාගන්න පුළුවන් නේද? හිස් නැවේ පරිමාව. හිස් නැවේ පරිමාව සමානයි ළමයි. දැන් ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම් පරිමාව මේ කියන සිංහලෙන් කියපු සමීකරණය. ඔක සංකේතයෙන් ලිව්වොත් ρ සමානයි m බෙදීම v නේ. අහන්නේ පරිමාවනේ. එහෙනම් v උඩට මෙහෙට යනවා ρ පහළට යනවා. m කීයද ස්කන්ධයේ හිස් නැවේ? 2560යි නේ. නැවේ විතරක් ස්කන්ධේ එක ගාන ඉස්සෙල්ලාම දුන්නානේ. ඊළඟට ඝනත්වය කීයද? 2560යි kgm ඍණ 3. කිලෝග්‍රෑම් කැපෙනවා. 2560 කැපෙනවා. කීයද එන්නේ? නැවේ පරිමාව. හිස් නැවේ පරිමාව. ඝන මීටර 1යි. ඔන්න එක தත්ත්වයක් ගත්තා. දැන් ළමයි මෙන්න මෙහෙම හිතමු. දැන් ওই රූපෙත් එක්ක ඕන නිකන් පටලව ගනි. ඒකින්ද එන මෙහෙම ගමුකෝ. මෙන්න ඉහළට අදින්න ඕනේ බලය.
එතකොට තව එක්කෙනෙක් ක්‍රියාත්මක කරන්නේ දරුවනේ මීට අමතරව. දැන් මේක මොහොතු ජලයෙන් ඉහළට ගද්දී ළමයි උඩුකුරු තෙරපුම් බලයක් ක්‍රියාත්මක වෙනවා නේද? ඒක අමතක කරන්න බෑනේ අපිට. උඩුකුරු තෙරපුම් බලය ක්‍රියාත්මක වෙනවා නේද? ඒක අමතක කරන්න බෑනේ. හරි. එතකොට දැන් මම මේ හරිය මකනවා. හොඳට අහගන්න. ළමයි දැන් මේක ඉහළට ගන්නකොට උඩුකුරු තෙරපුම් බලය ක්‍රියාත්මක වෙනවා. ඔක්කොම මමයි මේකත් මතක තියාගන්න. දැන් හිතමුකෝ මේක සම්පූර්ණයෙන් අර තටාක කතන්දරය ඔලුවට දාගන්න. මොහොතකනේ හිතන්න එපා තටාකයක් කියලා හිතන්න. එතකොට දරුවනේ මේ තටාකය සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරුණා කියලා හිතන්නකො මුල් අවස්ථාවේ. වතුරෙන් පිරලා තමයි තිබ්බේ. එතකොට දැන් මේ හිස්නව තියෙනවානේ හිස්නව. එතකොට මේ හිස්නවේ පරිමාවට සමාන පරිමාවක් විස්ථාපනය වෙනවා කියලා හිතන්නකො. මේ තියෙන්නේ මේ මොකද්ද? හිස්නවේ පරිමාවට සමාන ජල පරිමාවනේ. හිස්නවේ පරිමාවට සමාන ජල පරිමාව. නැත්නම් අපිට උඩුකුරු තෙරපුම ගැන හරියට තේරුම් ගන්න බෑ. දැන් මෙයාව ඉහළට ඔසවනවානේ. දැන් ඉහළට ඔසවනකොට දරුවනේ පොඩ්ඩක් ඔන්න බලමුකෝ. ටිකක් උඩින් ඉන්නවා කියලා මම දෙන්නම්. ඔන්න දැන් ඉහළට ඔසවන්න පටන් ගත්තා. ළමයි එතකොට මෙයාගේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවානේ. උඩුකුරු තෙරපුම් බලය ඉහළට ක්‍රියාත්මක වෙනවානේ. ඇයි ඒ හා සමානව තව මොකද ක්‍රියාත්මක වෙන්නේ? හරි. කඹයක් දාලා අදිනවනේ. හොඳ ලොකු ක්‍රේන් එකකින් අදිනවනේ. ලොකු කඹ දාලා. එහෙනම් තමයි දැන් මේ අවස්ථාවේ සමතුලිතයි කියලා අරගෙන මේ පද්ධතිය ඉහළට බල සමාන කරනවා පහළට බල. ඉහළට තියෙන බල මොනවාද? F තියෙනවානේ. අදින බලය. ධන U තියෙනවානේ. අදින බලය කියන්නේ අතන මේක ආතතියක් ඇති වෙනවා. ඒ ආතති බලය තමයි වෙ තියෙන්නේ. පහළට මොකක්ද තියෙන්නේ? මෙයාගේ බර නේද? හිස්නවේ. තේරුණාද? දැන් තමයි අපිට හොයාගන්න ඕනේ F නේ. F තමයි හොයාගන්න ඕනේ. එතකොට U අනිත් පැත්තට ගෙනියනවා. U අනිත් පැත්තට ගියාම ඍණ U වෙනවනේ. මේ U අනිත් පැත්තට ගියාම ඍණ U වෙනවා. මෙන්න මේ කතන්දරේ මේ මොකද්ද? උඩුකුරු තෙරපුම සමානයි මෙයාට හරි. උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපිත ජල පරිමාවය නැත්නම් තරල පරිමාවයේ බරනේ. විස්ථාපිත ජල පරිමාවයේ බරනේ. ඒ ළමයි දැන් මෙහෙමයි මම කියවල නේද? සම්පූර්ණ ඉතන තටාකයක් කියලා මේ තටාකයේ කට මට්ටමට පිටලා තිබ්බා. මේ නව නිරුණාට පස්සේ නැබේ පරිමාවට සමාන පරිමාවක් එළියට යනවා. U සමානයි මෙයාගේ බර වෙන්නේ ස්කන්ධ M කියලා ගන්නම්කෝ mg. හරිද? ළමයි ස්කන්ධය ගන්න පුළුවන් මොකද්ද? පරිමාව වැඩි කිරීම ඝනත්වය කියලා දැන් ඒක මතකයිනේ ගන්න විදිය. U සමානයි d rho g. ළමයි පරිමාව වෙන්නේ. දැන් මේ සම්පූර්ණ නැවේ පරිමාවට සමාන පරිමාවක් එළියට ගියානේ. නැවේ පරිමාව වෙන්නේ කීයද? මේ තියෙන්නේ ඝන මීටර 1යිනේ. මේ ගියේ මේ ද්‍රවයේ ඝනත්වය 1020යිනේ. මුදු ජලයේ තියෙන්නේ ඝනත්වය කීයද? 1020යිනේ. ජීවලගේ 10යි නිව්ටන් කිලෝග්‍රෑමයට. එහෙනම් ළමයි බලන්න කිලෝග්‍රෑමයට කිලෝග්‍රෑම් කැපෙනවා ඝන මීටරයට ඝන මීටර කැපෙනවා 1000 වැඩි කිරීම 10 කීය දෙන්නේ 10200යි නිව්ටන් වෙනවා. තමයි ඕක අරන් ගිහිල්ලා දැන් අපි නැවේ ස්කන්ධය දන්නවනේ. නැවේ ස්කන්ධය කිය තමයි 2560යිනේ. 2560යිනේ. ජීවලගේ 10යි. ඊන U වලගේ කීයද? 10200යි. එහෙනම් 2560ට 10න් වැඩි කරා 25600යි. 25600 10200ක් අඩු කරන්න කීය දෙන්නේ?
15400ක් ඕනේ. ඔන්න ඉහළට ගන්න අවශ්‍ය කරන මොකද්ද? අවම බලයනේ කීය දෙන්නේ? 15400ක්. මෙතනින් u වලට ආපු උත්තරේ මෙතනට ආදේශ කරනවා. තමයි තේරුණාද කියලා වාක්‍යයක් දාන්න. රෝම ඉලක්කම් 5. නැව මුහුදු පතුලේ සිට මීටර් 20ක් තමයි දැන් ඉහළට ගෙනියන්නේ. හරි? මීටර් 20ක් ඉහළට. මීටර් 20ක් ඉහළට ගෙනීමට සිදු කළ යුතු අවම කාර්ය ප්‍රමාණය කොපමණද? මෙම එසවීම සිදුවන මුළු කාලය තුල නැව සම්පූර්ණයෙන්ම ජලය තුල ගිලී තිබූ බව සලකන්න. තමයි එතකොට මේ අවශ්‍ය කරන කාර්යය කියන්නේ තමයි කාර්ය සමානයි W සමානයි යොදන බලය වැඩි කිරීම එසවිය යුතු උස නේද? යොදන බලය වැඩි කිරීම එසවිය යුතු උස. එහෙනම් කාර්යය කියන්නේ අවම කාර්යයනේ. යොදන බලය වැඩි කිරීම මේ බලය අවම බලයනේ. වැඩි කිරීම එසවිය යුතු උස. එසවිය යුතු උසනේ. එහෙනම් අවම බලය කීයද? 15400යි. උස කීයද? කොච්චරක්ද? මීටර් 20ක්. 15400 ළමයි 20න් වැඩි කරන්න. කීය දෙන්නේ? 3,80,000යි ජූල්. නැත්නම් නිව්ටන් මීටර. නැත්නම් ජූල් කියලා ගන්නත් පුළුවන්. මෙයා 1000න් බෙදුවොත් තමයි කිලෝ ජූල් 38යි. 308යි. කිලෝ ජූල් 308යි. ඒ රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 6 අහනවා විදුලි ශක්තිය 5 කිලෝවොට් ශීඝ්‍රතාවයෙන් පරිභෝජනය කරන දොඹකරයක් මගින් ඉහත B වල රෝම ඉලක්කම් 5 කොටසේ සිදු කළ ක්‍රියාව සඳහා ගත වූ කාලය මිනිත්තු 2යි තත්පර 40කි. මිනිත්තු 2යි තත්පර 40කි. දොඹකරේ කාර්යක්ෂමතාවය අහනවා. දැන් අපි බලමු ළමයි මේ සිද්ධ වුණේ ප්‍රතිදානය නේද? ප්‍රතිදානයනේ අවුට්පුට් එකනේ උනේ. බලමු ප්‍රතිදාන ක්ෂමතාවය ඉස්සෙල්ලාම හොයමුනේ. ප්‍රතිදාන ක්ෂමතාවය. මොකද දොඹකරේට දැන් ප්‍රධාන ක්ෂමතාවය ලබා දෙන ඉන්පුට් එක කියලා දීලා තියෙනවා කීයද? කිලෝවොට් 5යි. එයාට ලබා දෙන ප්‍රදානය කරන ශක්තිය තමයි කිලෝවොට් 5. එයාගෙන් වෙන ප්‍රතිදානය තමයි මේ මීටර් 20ක් ඉහළට ඔසවනවා. කොච්චර කාලයකින්ද ළමයි? මිනිත්තු 2යි තත්පර 40යි. ප්‍රතිදාන ක්ෂමතාව ළමයි ගන්න පුළුවන් ක්ෂමතාවය කියන්නේ කාර්ය බෙදීම කාලයනේ. සිදුවෙච්ච මේ කාර්ය කොපමණද? මේ ප්‍රතිදානයේ මේ සිදුවෙච්ච කාර්ය කොපමණද? 308යි කිලෝ ජූල් නේ. එයා බෙදනවා කාලය. කාලය කොච්චරද ළමයි? පැය නෙමෙයි අපි ඕක තත්පර කරා නම් හරිය නේද? මිනිත්තු 2යි තත්පර 40යි. තමයි මිනිත්තු 2යි තත්පර 40 කියන්නේ මිනිත්තු 2ක් කියන්නේ තත්පර කීයද දෙන්නේ?
120ක් නේ 120යි 40යි කීයද 160යි එහෙනම් කාලය තප්පර 160යි 308 බෙදන්න 160න් 1.925 කිලෝවොට් එනවා. අපෝ දකින්න දැන් මෙතන මතක තියාගන්න ළමයි මේ කිලෝ තියෙනවානේ. කිලෝ කියන්නේ 10 බල 3යිනේ. මෙතන J තියෙනවා මෙතන තප්පර තියෙනවානේ. හරි. 308 බෙදන්න 160න් කීය දෙන්නේ? 1.925. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1.93ක් කියලා ගන්න පුළුවන් නේද ආසන්න දශම ස්ථාන දෙකට. ළමයි මේ 10 බල 3 තියෙනවා. මේ S ධනයේ උඩට ගියාම මොකද වෙන්නේ? J ශ්‍රේණියක වෙනවා. J ශ්‍රේණියක කියන තප්පරයට ජූල් කියන මොනවද දරුවනේ? වොට් නේද? 1.93යි 10 බල 3යි වොට්. 10 බල 3 කියන්නේ කිලෝ නේද? එහෙනම් 1.93යි කිලෝවොට්. අහන්නේ තමයි කාර්යක්ෂමතාවයනේ. කාර්යක්ෂමතාවයේ සමීකරණය මොකද්ද? කාර්යක්ෂමතාවයේ සමීකරණය වෙන්නේ ප්‍රතිදාන ක්ෂමතාව. කාර්යක්ෂමතාවයේ සමීකරණය වෙන්නේ ප්‍රතිදාන ක්ෂමතාව. බෙදීම ප්‍රධාන ක්ෂමතාව. ප්‍රධාන කියන්නේ ඉන්පුට් ලබා දෙන. මොකද හැම කිසිම උපකරණයක් 100% කාර්යක්ෂම නැහැනේ. දැන් ප්‍රතිදානය කොච්චරද? 1.93යි කිලෝවොට්. තමයි ප්‍රධානය මේ දොඹකරට ලබා දෙන ක්ෂමතාවය කීයද? 5යි කිලෝවොට්. තමයි භාගය ප්‍රතිශතයක් කරන්න ඕනේ ඉතින් 100න් වැඩි කරනවානේ 100න් වැඩි කරනවා කිලෝවොට් කැපෙනවා 1.93 වැඩි කරන්න 100න් බෙදන්න 5න් කීය දෙන්නේ 38.6යි 100ට එනවා 138.6ක් තමයි කාර්යක්ෂමතාවය 100% කාර්යක්ෂම නැහැ නේද? තාප හානිය ගොඩක් සිද්ධ වෙනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 7 මොකක්ද කියන්නේ? නවක පෙරළී යාමේ අවදානම එහි උසස් සමග වැඩි වේ. ළමයි උස කියන්නේ මෙහෙම ගත්තොත් පොඩ්ඩක් ගිල්ල තියෙනවා නම් දරුවනේ ඔය ප්‍රශ්නේ එනවානේ. ඒ කියන්නේ මේ වායුගෝලයේ තියෙන අවකාශය වැඩි. ගිල්ල තියෙන ප්‍රමාණය අඩු. එතකොට තමයි මේ පෙරළී යාමේ අවදානමක් තියෙනවා. අන්නේ අවදානම අවම කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග යෝජනා කරන්න. ළමයි දැන් අපි හිතමු බරු ටිකක් පුරවගෙන ආවනව ඒ සියලුම කන්ටේනර් ටික ඩිස්චාර්ජ් කරා කියලා හිතන්නකෝ. කන්ටේනර් ටික බෑව කියලා හිතන්නකෝ. බෑවට පස්සේ දරුවනේ නැවේ බර අඩු වෙනවා. එතකොට කරන්නේ ළමයි මේ නැවේ පතුලේ තියෙනවා හිස් ටැංකි. මේ හිස් ටැංකි තියෙනවා. මේ හිස් ටැංකි වල දරුවනේ අර ඩිස්චාර්ජ් කරපු ඒ කියන්නේ ගොඩ බාපු කන්ටේනර් වලට බරට සමාන බරක් මුහුදු ජලයෙන් පුරවනවා. තේරුණාද? එතකොට දරුවනේ මේ ගිලිච්ච ප්‍රමාණය කියන්නේ මේ තියෙන ප්‍රමාණය තවත් පහළට ගිහින් තවත් ගිලෙනවානේ. එතකොට පෙරළී යාමේ අවදානම අඩු කරන්න පුළුවන් නේ. හරි. ලියමු. නැවේ පතුලේ
පවතින හිස් ටැංකි වලට නැවේ පතුලේ පවතින හිස් ටැංකි වලට මුහුදු ජලය පිරවීමෙන් නැව ගිලී ඇති ගැඹුර තවත් වැඩි කළ හැක. නැව ගිලී ඇති ගැඹුර තවත් වැඩි කළ හැක. මොකද සම්මත මට්ටමක් දක්වා ගිලී පවතින්න ඕනනේ. එසේ ගිලී නොපැවතියොත් ළමයි නැවේ පෙරළී යාමේ අවදානමක් තියෙනවා. මුහුදු රළ ප්‍රචණ්ඩ මුහුදු රළ ඔස්සේ නැත්තම් කුණාටු වලදී පවා නැව පෙරළී යාමේ අවදානමක් තියෙනවා. මොකද මම කිව්වේ නැවේ පතුලේ පවතින හිස් ටැංකි වලට මුහුදු ජලයේ පිරවීම මගින් නැව ගිලී ඇති ප්‍රමාණය තවත් වැඩි කළ හැක. එලෙස සිදු කළ විට නැව පෙරළී යාමේ අවදානම අඩු වේ. එසේ සිදු කළ විට නැව පෙරළී යාමේ අවදානම අඩු වේ.